සම්මා සම්බුදු සරණයි සුපින්වත් ඔබ සැමට ලෞතර බුදුරජාණන් වහන්සේ මහා කරුණාවෙන් දේශනා කොට වදාළ ඒ උතුම් වූ ශ්‍රී සද්ධර්මය ලොවටම සංනිවේදනය කරන ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාවේ මේ පැයට නියමිත උතුම් සජීවී ධර්ම දේශනය ශ්‍රවණය කිරීම සඳහායි ඔබ අප කවුරුත් මේ සූදානම් වන්නේ. සුපින්නතුනි අද මේ උතුම් සජීවී ධර්ම දේශනය සඳහා අප කළා වූ ගෞරවාන්විත ආරාධනය පිළිගෙන වැඩම වදාළ තලවතුගොඩ ශ්‍රී ඥානාරාම භාවනා මධ්‍යස්ථානාධිපති ඩුබායි ශ්‍රී ලංකාරාම භාවනා මධ්‍යස්ථානීය අනුශාසක ත්‍රිපිටකාචාර්ය පූජ්‍යපාද නම කෙනට අවසරයි මිරහවත්තේ පඤ්ඤාසිරි ස්වාමීන් වහන්සේ සාතුනාදයක් දී දෙපා නැමද පිළිගෙන සිටිමු. සාදු සාදු සාදු. සුපින්නතුනි අද මුතුම් සජීවී ධර්මදේශනය සඳහා සදැහැති දායකත්වයේ තරම් ලබනවා ගීතාංජලි ගුණතිලක මෙනවිය සහ පවුලේ සියලුම ඥාති පිරිස විසින්. සුපින්නතුන් අරමුණු ලෙස සඳහන් කරගෙන තිබෙනවා කොළඹ 4 පදිංචිව සිට වසර 28කට පෙර පරලෝසැපත් විවියන් ගුණතිලක මෑණියන්ටත් පරලෝසැපත් දොස්තර සී.ඊ. ගුණතිලක පියාණන්ටත් කාමිනී සොහොයුරිය හරිස්චන්ද්‍ර සහ චන්ද්‍ර කුමාර් යන සොහොයුරන් ඇතුළු පවුලේ සංසාරගත සියලුම ඥාති හිත මිත්‍රාදීන්ට සුගති සම්පත් කෙලවල ළඟ භවයකදී අමා මහ නිවන් සුව ලැබේවායි පින් අනුමෝදන් කිරීම. එවැගේම සුජීවත සිටින සොහොයුරයන් දෙදෙනා සහ ඥාති හිත මිත්‍රාදීන් තුන්වන්ගේ ආශිර්වාදයෙන් නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි ආශිර්වාද කිරීම. නිවන් මඟ පසක් වීමට මෙම කුසල කර්මයේ හේතු වාසනා වේවායි ප්‍රාර්ථනාවත්. එවැගේම ගීතාංජලි ගුණතිලක මෙනවිය ඇතුළු සැමට තුන්වන්ගේ දෙවි රැකවරණින් නිදුක් නිරෝගී චිරජීවනය ලැබේවායි ආශිර්වාද කිරීම. නිවන් මඟ පසක් වීමට මෙම කුසල කර්මයේ හේතු වාසනා වේවායි ප්‍රාර්ථනාවත්. එවැගේම වර්තමානයේ සියලු ලෝකවාසීන්ට බලපාන්නා වූ කොරෝනා වසංගතයෙන් මිය ගිය අයගේ මතු බව සුවපත් වේවා මේ පින හේතු වාසනා වේවා ප්‍රාර්ථනාවත්. එවැගේම රටදෑ වෙනුවෙන් දිවි පිදූ සියලුම ත්‍රිවිධ හමුදාවේ රණවිරුවන්ට පින් අනුමෝදන් කිරීම. එවැගේම ආසාදිතව සිටින මහා සංඝරත්නය ඇතුළු සියලු ලක්වාසීන් ලොවැසි සියලු දෙනා සුවපත් වේවා සියලු ලෝකවාසීන් උදුරු විපත් වලින් ආරක්ෂා වේවායි ප්‍රාර්ථනා කිරීම. එවැගේම ගෞරවනීය දේශකයන් වහන්සේටත් දිදුල මධුජාලයේ සභාපති තැන්පත් පූජ්‍යපාද නම කියනට අවසරයි මාලිගා විලාසචී ස්වාමීන් වහන්සේ ප්‍රධාන සියලුම ස්වාමීන් වහන්සේලාට සහ ලක්වැසි ලොවැසි සියලු සත්වයන්ටත් ධර්මදේශනාවට සවන් දෙන සුපින්නතුන් සියලු දෙනාටත් නිදුක් නිරෝගී සුව ලැබී සුවදායක ප්‍රතිපදාවකින් ඉක්මන් භවයකදී උතුම් වූ චතුරාර්ය සත්‍ය ධර්මයේ උපනිශ්‍රේ වේවායන් ප්‍රාර්ථනාව ඇතිවයි. සුපින්නතුන් අද මෙම උතුම් සජීවී ධර්මදේශනය සඳහා සදැහැති දායකත්වයේ දරනු ලබන්නේ. එසේනම් සුපින්නතුනි ගෞරවනීය දේශකයන් වහන්සේට ධර්මදේශනය සඳහා ආරාධනා කරමින් අප සැම මෙතෙන් සිට ශ්‍රද්ධාවෙන් ගෞරවයෙන් යුතුව මෙම උතුම් සජීවී ධර්මදේශනය ශ්‍රවණය කරමු. අවසරයි ස්වාමීන් වහන්සේ. සමන්ත චක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජත්ස සුනන්තු සග්ග මොක්ඛදං ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා ධම්ම ශ්‍රවණ කාලෝ අයං බදන්තා. නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස ආනාපාන සතියස්ස පරිපුන්නා සුභාවිතා අනුපුබ්බං පරිචිතා යථා බුද්දේන දේසිතා සෝමං ලෝකං පභාසේති අබ්භාමුත්තෝව චන්දිමාති.
සද්ධාවන්ත කාරුණික පින්නතුනි, සෑම දිනම සූදානම් වන්නේ මහා කාරුණික ධර්මරාජානන් වහන්සේ ලොවට සැනසෙල්ල පිණිස දේශනා කොට වදාළ වටිනා දහම් පදයක් කාලය පමණින් ශ්‍රවණය කරන්නටයි පින්වත් හැම දෙනාගේම අපේක්ෂාව බලාපොරොත්තුව. අද ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන්නේ කොළඹ පදිංචි ගීතාංජලි ගුණතිලක මෙනවිය සහ පවුලේ පින්වත් හැම දෙනා තමයි අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ බාර අරගෙන කටයුතු කරන්නේ. ඉතින් පින්වත් ගීතාංජලි ගුණතිලක මහත්මයා මෙනවිය ප්‍රධාන හැම දිනාටම මේ කුසලය උතුම් ධර්ම අවබෝධයේ පිණසම වේවා කියන ආශිංසනයෙන් අපි ධර්ම දේශනාව ආරම්භ කරනවා. පින්නතුනි, අද ධර්ම දේශනාව තුළින් පින්නතුල්ලාට අපි කියලා දෙන්නේ ආනාපාන සති සූත්‍ර දේශනාව. ආනාපාන සති කර්මස්ථානයේ පිළිබඳව තමයි අද මේ ධර්ම දේශනාව සිද්ධ වන්නේ. ඉතින් මාතෘකා ස්ථානයේ තබාගත් දේශනාව මහා කප්පින මහරහතන් වහන්සේ වදාළ උතුම් දෙසුමක්. පින්නතුල්ලා කප්පින ස්වාමීන් වහන්සේ ගැන අහලා තියෙනව නේද? කප්පින කියලා කියන්නේ ගිහි කාලේ රජ කෙනෙක්. අමාත්‍යවරු දහසක් පමණ විශාල පිරිසක් සමග ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහලා පැහැදිලා සසුන්ගත වෙච්ච ස්වාමීන් වහන්සේ නමක් මහා කප්පින ගිහි කාලේ රජ කෙනෙක්. ඉතින් මේ ස්වාමීන් වහන්සේ හොඳට භාවනා කරලා විශේෂයෙන් ආනාපාන සති කර්මස්ථානයේ මුල් කරගෙන බහුන් වඩලා සෞඛ්‍යලසුන් නැසූ මහා උත්තමයන් වහන්සේ නමක්. මේ ස්වාමීන් වහන්සේ තමයි අර නිතරම අහෝසුකං කියලා කියන්නේ. ගහක් මුල වාඩි වෙලා අනේ සැපයි කියනවා. සමහර පුහුදුන් ස්වාමීන් වහන්සේලා හිතුවා මේ කප්පින හාමුදුරුවෝ ඉස්සර රජකම මතක් වෙලාවත් දෝ මේ අනේ සැපයි කියන්නේ. ඉතින් මේක බුදුරජාණන් වහන්සේ ළඟටම ගියා. තථාගතයන් වහන්සේ කප්පින ස්වාමීන් වහන්සේගෙන් ඇහුවා, ඇත්තද කප්පින මේ කියන කතාව? අනේ ස්වාමීන් ඔබ වහන්සේ දන්නවා මං අනේ අහෝසුකං කියලා කියන්නේ ඇයි කියලා. මම මේ ගහක් මුල වාඩි වෙලා මැටි පාත්‍රයක් අරගෙන සරල ජීවිතයකට හුරු වෙලා ඒ විඳින මහා සැපය මං විඳා තමයි අහෝසුකං කියලා කියන්නේ. ඉතින් මේ කප්පින ස්වාමීන් වහන්සේ අතර විශේෂ කෙනෙක් කියලා කියන්නේ මුන්වහන්සේ නිරතුරුවම ditta ධම්ම සුඛ විහරණයෙන් වාසය කරපු උත්තමයෙක්. ආනාපාන සති කර්මස්ථානයේ මුල් කරගෙන හුස්ම රැල්ල දිහා බලාගෙන සිහියෙන් ඉන්නවා. මෙලොවම නිවන් සැප විඳිනවා. ඉතින් බුදුරජාණන් වහන්සේ දවසක් විසුණු වහන්සේලාගෙන් ඇහුවා, මේ මහා කප්පින තෙරුන් වහන්සේ ඔයගොල්ලන්ට අවවාද එහෙම කරනවාද? අනේ භාග්‍යතුන් වහන්සේ කිසි අවවාදයක් උන්වහන්සේ අපට කරන්නේ නැහැ. ඒ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කප්පින ස්වාමීන් වහන්සේට මතක් කළා, කප්පින මේ සහෝදර ස්වාමීන් වහන්සේලාට අවවාද කරන්න, අනුශාසනා කරන්න. ඒ වෙලාවේ පින්නතුනි කප්පින හාමුදුරුවෝ බොහෝම ගෞරවයෙන් ඒ තථාගතයන් වහන්සේ ගිල්ලීම පිළි අරගෙන භික්ෂුන් වහන්සේලාට අවවාද කළා. පළවෙනි අවවාදයෙන්ම දහසක් භික්ෂුන් වහන්සේලා සෞඛ්‍යලසුන් නසා මහා රහත් භාවයට පත් වුණා. ඒ නිසාම බුදුරජාණන් වහන්සේගෙන් තානාන්තරයකුත් ලැබුණා. මගේ ශ්‍රාවකයන් අතුරෙන් අවවාද අනුශාසනා දෙන භික්ෂුන්ගෙන් අග්‍රතානාන්තරය මේ මහා කප්පින තෙරුන් වහන්සේට ලැබෙනවා කියලා. එහෙමනම් උන්වහන්සේ වදාළ උතුම් දෙසුමක්. විශේෂයෙන්ම පින්නතුනි මේ කප්පින හාමුදුරුවෝ
යම් කිසි තැනක වාඩි වෙලා ඉන්නකොට බොහෝම නිශ්චලව ගල් කණුවක් තිබ්බා වගේ වැඩ ඉන්නේ. මේක දැක්ක බුදුරජාණන් වහන්සේ වදාළ බලන්න මහණෙනි ආනාපාන සති කර්මස්ථානයේ තියෙන වටිනාකම. කයවත් හෙල්ලෙන්නේ නැතුව බොහෝම නිශ්චලව ඉන්නට පුළුවන්. විශේෂයෙන්ම පින්නතුනි මම මහා කප්පින ස්වාමීන් වහන්සේ වදාළ මේ දෙසුමම මාතෘකා කරගත්තේ ලොකු අදහසක් අනුව. ඒ තමයි අද මේ ආනාපාන සති කර්මස්ථානයේ පින්නතුනි මුළු ලෝකේම මේ හුස්ම රැල්ල හා සම්බන්ධවම කෙරෙන මේ භාවනාව කරනවා. හැබැයි ඒක විවිධ නොයේ ක්‍රමවලටයි ඒ භාවනාව කරන්නේ. නමුත් මහා කප්පින මහරහතන් වහන්සේ වදාලා ආනාපාන සතිය යස්ස පරිපුන්නා ස්වභාවිතා අනුපුබ්බම් පරිචිතා යතා බුද්ධේන දේශිතා. අන්න මෙතන වැදගත්ම වචනේ තමයි යතා බුද්ධේන දේශිතා. මේ භාවනාව කරන්නට ඕන පුරුදු කරන්නට ඕන බුදුරජාණන් වහන්සේ වදාළ පිළිවෙල තමයි. අන්න එහෙම පුරුදු කළොත් අපට හොඳ ප්‍රතිඵල ළඟා කරගන්න පුළුවන්. ඒ නිසා පින්නතුල්ලා දැන් මේ ආනාපාන සතිය පිළිබඳව පූර්වක්‍ෘතිය හොඳට දන්නවා. මම ඒ පිළිබඳව වැඩි කාලයක් මිඩංගු කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. හැමෝම දන්නවා ආනාපාන සතිය වඩන්න පූර්වක්‍ෘතිය කොහොමද සම්පාදනය වෙන්න ඕන කියලා. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාළේ මේ ආනාපාන සතිය වඩනකොට විවේක ස්ථානයක් අංක 1ට ඕන. ඒ කියන්නේ අරඤ්‍යගතෝවා, රුක්කමූලගතෝවා, ශුඤ්ඤාගාරගතෝවා කියලා වදාළේ. මේ අරණ්‍යයකටම යන්න කියනව නෙවෙයි. විවේක ස්ථානයක් මේකට ඕන. කලබල පරිසරයක ආනාපාන සතිය පුරුදු කරන්න බෑ. ඊළඟට උජුං කායං, කය ඍජු වෙන්නට ඕන. නිසීදති, මේ භාවනාව කරන්න පින්නතුනේ වාඩි වෙලාමයි. දැන් අපි අනිත් භාවනා නම් දැන් කරණීයමෙත් සූත්‍රයේ සඳහන් වන්නේ තිත්තං චරන් නිසින්නෝවා සයානෝවා ඕන විදිහකට පුළුවන්. ඉඳගෙන පුළුවන්, වාඩි වෙලා පුළුවන්, ඇවිදිමින් පුළුවන්, මෛත්‍රී වඩන්න. අසුබ මරණ සති ඕන එකක් පුළුවන්. හැබැයි ආනාපාන සති කර්මස්ථාන එහෙම බෑ. ඒකට වාඩි වෙන්න ඕන. ඒක නිසීදති කිව්වේ. වාඩි වෙන්න ඕන. ඊළඟට කය ඍජුව තබා ගන්න ඕන. කය හොඳට කෙලින් තියෙන්න ඕන. කය ඍජුව තිබුණ නැත්නම් හුස්ම රැල්ල දැනෙන්නේ නැහැ. අද අපි මේ ලංකාවේ බොහෝ දෙනාට තියෙන ප්‍රශ්නයක් තමයි මේ කොන්ද කෙලින් තියාගන්න බෑ. වෙනත් රටවල් වල තේරවාද රටවල් ගත්තොත් බුරුමේ, තායිලන්තේ එහෙම පින්නතුනේ භාවනා කරන අය හරිම ලස්සනයි. හොඳට උඩුකය කෙලින් තියාගෙන ඉන්නේ. මම මේ කියන්නේ ලස්සනට ඉන්න, බාහිරට පේන්න ඉන්න කියන එක නෙවෙයි. තථාගතයන් වහන්සේ වදාරනවා හුස්ම රැල්ලට සිහිය දානවා නම් හුස්ම රැල්ල දැනෙන්න හොඳට කය ඍජුව තියෙන්න ඕන. සර්පෙක් වුණත් බලන්න. දෂ්ට කරනකොට යක් හොඳට කෙලින් වෙනවනේ. ඉතින් එහෙමනම් පින්නතුනේ අපි හොඳට කය ඍජුව තබා ගන්න ඕන. කය ඍජුව තබාගෙන හුස්ම රැල්ලට හිත දාගෙන අපිට මේ භාවනාව කරගෙන යන්න පුළුවන්. ඊළඟට මේකේ කර්මස්ථානයේ තමයි සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති. ඔන්න කර්මස්ථානය. සිහිය ඇතිවම ආස්වාස කරනවා, සිහිය ඇතිවම ප්‍රාස්වාස කරනවා. මෙතනදී මුලින්ම මතක තියාගන්න ඕනේ භාවනා කරන යෝගාවචරයේ පින්නතුනි මේ ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා කියලා අපි මම කියන පුජ්‍යලයක් නිර්මාණය කරගෙන ඒ තුල ඉඳගෙන මම දැන් ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා කියලා හිතලා හුස්ම ගන්න බෑ. හිතලා හුස්ම ගන්න ගියොත් පින්නතුනේ ඒක අර යෝග අභ්‍යාසයක් වෙනවා. දැන් ප්‍රාණයාම කියලා කියන්නේ. ප්‍රාණ කියලා කියන්නේ එතන ආත්මයක් නේද? ඒ Hindu අය ඔය යෝග අභ්‍යාස වලට උගන්වන්නේ. ඒක ඇත්තට මේ හුස්ම රැල්ල ආත්මයක් හැටියටයි ගන්නෙ. නමුත් අපට ඕන හුස්ම රැල්ල අනාත්මයක් හැටියට ගන්න. ඒ නිසා ස්වභාවික හුස්ම රැල්ලටයි සිහිය දාන්න. ස්වභාවික හුස්ම රැල්ලට සිහිය දාගෙන මේ නාසිකාග්‍රේ
කොහේ හරි තැනක මම නාසිකාග්‍රයම කියලා කියන්නේ හොඳට තමන් කල්පනාවෙන් මේ මූණ ප්‍රදේශයට හිත දාගෙන ඉන්නවා. එතකොට දැන් ඔන්න තමන්ට හුස්ම රැල්ල දැනෙන්න පටන් ගන්නවා. හුස්ම ගන්නකොට හුස්ම ගන්නවා කියලා දන්නවා. හුස්ම හෙලනකොට හුස්ම හෙලනවා කියලා දන්නවා. පින්නතුනි සමහර අයට මේ හුස්ම රැල්ල දැනෙන්නේ නැහැ. එහෙමත් ප්‍රශ්න තියෙනවනේ. එහෙම දැනෙන්නේ නැත්නම් ඒකට පොරබදන්න එපා. අනේ මට ආනාපාන සතිය බෑ මට බෑ. මට මේක දැනෙන්නේ හුස්ම රැල්ල වැටෙන්නේ නැහැ කිය දුක් වෙනවා. එහෙම අවශ්‍ය නැහැ. අපි ඉගෙන ගන්න ඕනේ හැමදේම අතහරින්න. එහෙනම් ඒ කර්මස්ථානය අතහැරලා ඔය සමත කර්මස්ථානයක් මෛත්‍රී හරි අසුබය බුද්ධානුස්සතිය මරණ සතිය තව ඉතින් කොච්චර කර්මස්ථාන තියෙනවද? ඒ වගේ කර්මස්ථානයක් හොඳට ප්‍රගුණ කරනවා. හොඳට ප්‍රගුණ කරනකොට භාවනාව වැඩෙනකොට නීවරණ ටික ටික යටපත් වෙනකොට ඔන්න හුස්ම රැල්ල දැනෙන්න ගන්නවා. හුස්ම රැල්ල දැනෙන්න ගන්නකොට ඒ ස්වභාවික හුස්ම රැල්ලට හිත දානවා. එතකොට දැන් අර මුලින් පුරුදු කරපු කර්මස්ථානය අමතක කරලා ආනාපාන සතිය ප්‍රගුණ කරනවා. ඉතින් එහෙමනම් අපේ පින්වත් හැම දෙනාම මේක හොඳට හිතට ගන්න ගොඩාක් යෝගාවචරයන්ට වර්ධින තැනක් තමයි හිතලා හුස්ම ගන්නවා. හිතලා හුස්ම හෙලනවා. ඔය පුරුද්ද ඇති කරගත්තොත් කවදාවත් භාවනාවක් සාර්ථක කරගන්න බෑ. එහෙනම් දැන් මේකේ මූලික කර්මස්ථානය සෝසතෝ අස්ස සති සතෝ පස්ස සති. තවත් වචනයක් කියන්න ඕනේ. දැන් බොහෝ දෙනා මේ කර්මස්ථානයට හරි කැමති. මොකද මේ කර්මස්ථානයට කැමති මේ කර්මස්ථානයෙන් තමයි ලෝ පහළ වන සියලුම බුදුරජාණන් වහන්සේලා ලෞතුරා බුද්ධ රාජ්‍යයට පත් වෙන්නේ. ඒකනේ මේකට මහා පුරුෂ භාවනාව කියලා කියන්නේ. දැන් බලන්න අපේ බුදුරජාණන් වහන්සේ අවුරුදු 6ක් මේ බෝසතාණන් වහන්සේ මහා දුෂ්කර ක්‍රියාවක් කරලා උන්වහන්සේට තේරුණා මේක නෙවෙයි යන්න ඕනි මඟ. මේ අත්තකිලමතාන යෝගයෙන් ගමන් කරලා මට යථාර්ථය කරා එන්න බෑ. උන්වහන්සේට මතක් වුණානේ මම පුංචි කාලේ ගෙදර ඉන්නකොට ආනාපාන සතිය ප්‍රගුණ කරා. පඨම ධානයේ පවා ලැබුවා. මම ඒ කර්මස්ථානයේ පාදක කරගෙන ඉස්සරහට යන්න ඕනේ කියලා උන්වහන්සේ ආනාපාන සති කර්මස්ථානය මුල් කරගෙන ධානය ඉපදෙව්වා. ඊළඟට පින්නතුනි මේ ආනාපාන සති සමාධිය හරීම සාන්තයි, හරීම ප්‍රණීතයි. දැන් බලන්න මේ භාවනාව අපි දැන් වෙනත් භාවනා නම් දැන් අසුබ කසින වගේ භාවනාවට අපි ඇස් අරගෙන නිමිති අරගෙන අපිට වැඩ තියෙනවා. මේකේ මොකුත් නැහැ. ඇස් දෙක පියාගෙන ස්වභාවික හුස්ම රැල්ලට හිත දාන එකයි තියෙන්නේ. ඒ නිසා මේ භාවනාව හරි සාන්තයි. ඒ වගේම පින්නතුනි දැන් අපේ බුදුරජාණන් වහන්සේ පින්නතුර දන්නවා පාරිලේජික වනයේට උන්වහන්සේ තනියෙන් විවේකීව ඉන්න වැඩම කරානේ මාසයක්. ඒ කාලය තුල බුදුරජාණන් වහන්සේට දාන ගෙනියන භික්ෂුන් වහන්සේට විතරයි යන්න පුළුවන්. වෙන කාටවත් යන්න බෑ. ඉතින් මේ කාලේ බුදුරජාණන් වහන්සේ ditta ධම්ම සුඛ විහරණය කියන්නේ භාවනා කළා. ඒ කරේ පින්නතුනි ආනාපාන සතිය. බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලාට වදාලා අන්‍ය තීර්ථකයෝ වෙනත් අය ඇහුවොත් ඔබලාගේ තථාගතයන් වහන්සේ වනයේට ගිහිල්ලා මොකද්ද කරපු භාවනාව මොකද්ද විඳපු නිවන් සැපේ කියලා කිව්වොත් ඇහුවොත් කියන්න කිව්වා ආනාපාන සති සමාධියෙන් තමයි භාග්‍යතුන් වහන්සේ ඒ කාලේ මේ නිවන් සැප වින්දනය කළේ කියලා. එහෙනම් ඒකෙන්ම තේරෙනවා මේ ආනාපාන සති සමාධිය හරිම ප්‍රණීතයි ඒ වගේම හරිම ශ්‍රේෂ්ඨයි. එතකොට දැන් පින්නතුල්ලාට වැටහෙනව නේද ආනාපාන සතිය මුල්ම අවස්ථාව. ඒ අවස්ථාව මොකද්ද? හුස්ම ගැනීම හුස්ම හෙලීම සිහියෙන්ම කරනවා. ඒක තමයි සෝ සතෝ අස්ස සති සතෝ පස්ස සති කියලා කිව්වේ. ඊළඟට පින්නතුනි ඊළඟට කරන්න ඕන දේ තමයි දැන් මේ සිහියෙන් හොඳට හිත දාගෙන ඉන්නවා. හිත දාගෙන ඉන්නකොට දැන් බලන්න මේ සිහිය හොඳට වැඩ කරනවා. දැන් මේ සිහිය හොඳට වැඩ කරනකොට
උස්ම ගැනීම උස්ම හෙලීම සිහිනුවණින් කරනවා. දැන් එක කාලයක් පුරුදු කරනකොට හිත යම්කිසි මට්ටමකට සමාධියකට ඇති වෙනවා. ඊළඟට අපි දෙවෙනි පියවර හැටියට දීගං වා අස්ස සන්තෝ දීගං අස්ස සාමීති පජානාති. දීගං වා පස්ස සන්තෝ දීගම් පස්ස සාමීති පජානාති. අන්න දීර්ඝව හුස්ම ගන්නකොට මේ දීර්ඝව හුස්ම ගන්නවා කියලා දැනගෙන හුස්ම ගන්නවා. දීර්ඝව හුස්ම හෙලනකොට මේ දීර්ඝව හුස්ම හෙලනවා කියලා හුස්ම හෙලනවා. එතකොට පින්නතුනේ මේක අපි හොඳට තේරුම් ගන්න ඕන. දැන් මෙතන කියන්නේ විශේෂයෙන්ම දීර්ඝව හුස්ම ගන්නකොට දීර්ඝව හුස්ම ගන්නවා කියලා දැනගෙන හුස්ම ගන්නවා කියලා කියන්නේ දැන් සමහර අය හිතනවා මේක අභ්‍යාසයක් කියලා. ඒ නිසා සමහරු භාවනා කරනකොට කරන දෙයක් තමයි දීර්ඝව දැන් ආස්වාස පාස්වාස ටිකක් සමාධිමත් වුණාම හිත ඊළඟ පියවර තමයි දීර්ඝ හුස්ම ගැනීම සහ හෙලීම කියලා. ඔන්න දීර්ඝව හිතලා හුස්ම ගන්නවා දීර්ඝ හුස්ම හෙලනවා. පින්නතුනි ඒක වැරදි අදහසක්. ඒක අපි තේරුම් ගන්න ඕන. ඊළඟට රස්සං වාස්ස සන්තෝ රස්සං අස්ස සාමීති පජානාති කියලා කියන්නේ දැන් මේ කෙටිව හුස්ම ගන්න තියෙන අවස්ථාව කියලා කෙටිව හුස්ම ගන්නවා කෙටිව හුස්ම හෙලනවා. එහෙම කරනවා සමහර අය. ඒක වැරදි දෙයක්. ඒක එහෙම වෙන්න බෑ. මෙතන පින්නතුනේ දිග කොට මැනීමක් ගැන නෙවෙයි මේ කියන්නේ. මෙතන තියෙනවා දීගං වා කියලා. වා කියලා කියන්නේ මෙතන නිපාතයක්. ඇත්තටම වා කියලා කියන්නේ නිපාතයක්. එතකොට මේ නිපාතයෙන් කියවෙන්නේ හෝ කියන එක. හෝ කියන එක තමයි කියවෙන්නේ වා. එතකොට දැන් බලන්න දීගං වා දීර්ඝව හෝ හුස්ම ගන්නකොට දීර්ඝව හුස්ම ගන්නවා කියලා දැනගෙන හුස්ම ගන්නවා. දීර්ඝව හෝ හුස්ම හෙලනකොට දීර්ඝව හුස්ම හෙලනවා කියලා දැනගන්නවා. පජානාති. විශේෂයෙන් දැනගන්නවා. එතකොට පින්නතුනේ දැන් අපි සාමාන්‍ය හුස්ම ගන්නකොට සමහර හුස්ම තියෙනවා ටිකක් ඉඳලා හිටලා දීර්ඝව හුස්ම ගන්න අවස්ථා තියෙනවා. සමහර අවස්ථා තියෙනවා ඉඳලා හිටලා කෙටිව හුස්ම ගන්න අවස්ථා තියෙනවා. ඒ වගේම දීර්ඝව හුස්ම හෙලන අවස්ථා තියෙනවා. කෙටිව හුස්ම හෙලන අවස්ථා තියෙනවා. අන්න ඒ අවස්ථා දීර්ඝව හුස්ම ගත්තා නම් දීර්ඝ හුස්ම ගත්තා කියලා දන්නවා. ඒ වගේම හුස්ම හෙළුවා කියලා දන්නවා. ඒ කියන්නේ සිහිය ඒ තරම් තීනු වෙනවා. ඒ කියන්නේ මුළු හුස්ම රැල්ලේම සිහිය පවත්වනවා. එතකොට දැන් මූලික කර්මස්ථානයේ හුස්ම ගැනීම හෙලීම ඊළඟට දෙවෙනි පියවර හැටියට දීර්ඝ හුස්ම ගන්නවා නම් දීර්ඝ හුස්ම ගන්නවා කියලා දන්නවා. හැබැයි මේ ඔක්කොම ස්වභාවික හුස්ම රැලි වෙන්න ඕනද හිතලා කරන්නේ නැහැ. ඒක මම මේ අවධාරණයෙන් කියන්නේ බොහෝ යෝගාවචරයෝ පින්නතුනේ ඔක පියවරවල් හැටියට දීර්ඝව කෙටිව ඒ ආකාරයෙන් හුස්ම ගන්න යනවා. එහෙම එකක් නෙවෙයි. ඉඳලා හිටලා දීර්ඝව ගියොත් හුස්මක් දීර්ඝ හුස්මක් ගත්තොත් දැන් මේ දීර්ඝ හුස්ම ගන්නවා කියලා දන්නවා. ඒ වගේම ඉඳලා හිටලා සමහර විට කෙටිව හුස්මක් ගත්තොත් මම දැන් මේ කෙටිව හුස්ම ගන්නවා කියලා දන්නවා. එතකොට මේ සීහ දැන් ටික ටික දිනු වීගෙන එනවා. ඊළඟට පින්නතුනේ දැන් රස්සංවා කියන එක පින්නතුලට ඒ පියවර පැහැදිලි. ඊළඟට සබ්බකාය පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති සබ්බකාය පටිසංවේදී පස්ස සිස්සාමීති සික්කති. ඒ කියන්නේ මොකද්ද? සබ්බකාය කියලා කොම් සමහරු වරදවා තේරුම් ගන්න මේ මුළු කයම දිහා බලනවා කියලා. නෑ අස්වාස පස්වාසා කාය සංකාරෝ. ධර්මයේ සඳහන් වෙනවා ආස්වාස ප්‍රාස්වාස කියලා කියන්නේ කාය සංකාරයක්. පින්නතුනි කය සකස් වෙලා තියෙන කය හැදිලා තියෙන හුස්මෙන්නේ. දැන් හුස්ම නැවතුනොත් එහෙම මේක තියෙයිද? නෑනේ. ඒ නිසා දැන් මෙතන මේ කයක් දිහා බලන්න කියලා නෙවෙයි කියන්නේ. දැන් සමහරු හිතනවා දැන් මේ සබ්බකාය පටිසංවේදී කියන්නේ සියලුම
කය වින්දනය කරමින් ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා කියලා කියන්නේ මේ හිසේ පටන් මේ පාදාන්තය දක්වා මනසින් බලනවවද්දෝ කියලා හිතනවා. එහෙම එකක් නෙවෙයි. කොහේවත් බලන්න යන්න ඕනේ නැහැ. හුස්ම රැල්ලමයි බලන්නේ. මුළු හුස්ම රැල්ලේම සිහිය පවත්නවා. අර දීර්ඝ වශයෙන්, කෙටි වශයෙන් ඊළඟට මේක පින්නතුනේ හැම ආකාරයකින්ම හුස්ම රැල්ලේම සිහිය පැවැත්වීම තමයි සබ්බකාය පටිසංවේදී. එතකොට බලන්න දැන් මුළු කයම අවබෝධ කරගනිමින් නැත්තම් මුළු කයෙම තියෙන මේ ආස්වාස ප්‍රාස්වාස දැනගනිමින් හුස්ම ගන්නවා හුස්ම හෙලනවා. ඒකයි සබ්බකාය පටිසංවේදී කියලා කියන්නේ. මුළු කයම වින්දනය කරමින්. ඊළඟට පින්නතුනි පස්සම්බයං කාය සංකාරං අස්සසිස්සාමීති සික්කති. පස්සම්බයං කාය සංකාරං පස්සසිස්සාමීති සික්කති. ඔන්න ඊළඟ පියවර. ඊළඟ පියවර හරියම වැදගත්. මුළු ආස්වාස ප්‍රාස්වාස වයම නැත්තම් හුස්ම ගැනීම හුස්ම හෙලීම සංසිඳුවමින් ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. මෙතනදිත් දැන් මේ අත්තු බලයි එහෙනම් සංසිඳවන්න මොකක් හරි වැඩපිළිවෙලක් තියනවාද කියලා නෑ මොකුත් නෑ. පින්නතුනි සංසිඳන දිහා බලා ඉන්නයි තියෙන්නේ. සිහිය දාන්නයි තියෙන්නේ. දැන් මේ විදිහට සිහියෙන් ඉන්නකොට සතියෙන් ඉන්නකොට මේ හුස්ම රැල්ල සංසිඳෙනවා. ඒ සංසිඳන හුස්ම රැල්ල දිහා බලාගෙන ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. මේ තනි කරම සතිය මේ කියන්නේ. එතකොට මෙන්න මේ කියපු කොටස පින්නතුනේ කායානුපස්සනාවට ඇතුළත් වෙන්නේ. මේ සතර සතිපට්ඨානයේටම ඇතුල් වෙනවා මේ ආනාපාන සතිය. මුල් කරගෙන අපිට සතර සතිපට්ඨාන වඩන්න පුළුවන්. දැන් මෙතන බලන්න මෙන්න මේ කියපු අවස්ථා හතර කායානුපස්සනාව හැටියටයි ධර්මයේ සඳහන් කරන්නේ. මොනවද? දීගං වා අස්සසන්තෝ දීගං වා පස්සසන්තෝ රස්සං වා අස්සසන්තෝ රස්සං වා පස්සසන්තෝ. ඊළඟට සබ්බකාය පටිසංවේදී ඊළඟට පින්නතුන මුළු කයම සංසිඳුවමින් ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. මෙන්න මේ අවස්ථාව පස්සම්බයං කාය සංකාරං අස්සසිස්සාමීති පස්සසිස්සාමීති. මෙන්න මේ අවස්ථාවට කියනවා මේ අවස්ථාව පරිපූර්ණ කිරීමෙන් සිහිය දියුණු කිරීම තුළින් කායානුපස්සනාව වැඩෙනවා. බලන්න මුලින්ම ආනාපාන සතිය හුස්ම හෙලීම හුස්ම ගැනීම පිළිබඳව සිහියෙන් ඉන්නවා. ඒ සිහිය හොඳට දියුණු කරගෙන යනකොට ඔන්න දැන් Taman තව ටිකක් ඉදිරියට යනවා. දීර්ඝව හුස්මක් ගියත් ඒකත් දන්නවා. දීර්ඝව හුස්මක් හෙළුවත් ඒකත් දන්නවා. කෙටිව හුස්මක් ගත්තත් ඒකත් දන්නවා. ඒ වගේම කෙටිව හුස්මක් හෙළුවත් ඒකත් දන්නවා. ඒ වගේම මුළු කයම දැනගනිමින් ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. ඊළඟට පින්නතුනි මුළු කයම සංසිඳුවමින් ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. මේකෙදි අවධාරණයෙන් මතක තියාගන්න ඕනේ අපට 아무තුවෙන් දෙයක් කරන්න නැහැ. මේ කර්මස්ථානයේ තුලම ඉන්නකොට මේ උත්තරීතර තත්වයන්ට අපටපත් වෙන්න පුළුවන්. ඒක අපි නැතුව මම මේක මෙහෙම කියන්නේ නැත්තම් කෙනෙක් ඔන්න දැන් කයම දකින්න යයි ඊළඟට මේ හුස්ම සංසිඳවන්න යයි ඒව කරන්න දෙයක් නැහැ. ඒවා පින්නතුනේ කර්මස්ථානයේ තුල ඉන්නකොට ආනාපාන සතියට නැත්තම් හුස්ම රැල්ලට හිත දාගෙන ඉන්නකොට පින්නතුනේ කාර්යයන් ඉතාම හොඳින් කෙරෙනවා. ඊළඟට බුදුරජාණන් වහන්සේ මෙතෙන්දි ලස්සන උපමාවකුත් වදාලා මේ ආනාපාන සතිය සම්පූර්ණ කරන කෙනා අර විශේෂයෙන්ම දැනගන්නට ඕන අර වඩුවෙක් කියලා කියන්නේ අර ලීරණ එක්කෙනෙක් හෝ දෙන්නෙක් අපි හිතමු දෙන්නෙක් ලීරනවා අර පලංචියේ පින්නතුල දැකලා ඇති ලීරණ අවස්ථා. ඒ පලංචියේ ලීරණ අය ඒ කියත යන දිහා බලාගෙන ඉන්නේ නෑනේ. දැන් උඩ ඉඳලා එක්කෙනෙක් අදිනවා යට ඉඳලා එක්කෙනෙක් අදිනවා. ඒතර දෙන්නම අර කියත යන දිහාට ඇස් දෙක යවනවද? එහෙම යවන්නේ නෑ. පින්නතුනි ඒ කැපෙන තැනට තමයි හිත තියාගන්නේ.
අන්න ඒ වගේ ආනාපාන සතිය වඩන කෙනත් හුස්ම රැල්ලත් එක්ක එහාට මෙහාට යන්නේ අර හුස්ම රැල්ල වදින නාසිකාග්‍රය නැත්තම් ඒ ප්‍රදේශයට හිත තියා ගන්නවා. එතකොට පින්නතුන් හුස්ම ගත්තත් එතන වදිනවා, හුස්ම හෙළුවත් වදිනවා. අන්න එතෙන්ට තමයි අපි හිත තියාගන්නේ. ඒ නිසා අපි ඒකත් හොඳට මතක තියාගන්නට ඕන. තව මේ ආනාපාන සතිය ගණන් කරන ක්‍රමයකුත් තියෙනවා. ඒක මූලිකම අවස්ථාව හැටියට හුස්ම රැල්ල දැනෙන්නේ නැත්නම් 1යි 2යි 3යි ආදි වශයෙන් හුස්ම ගැනීම දැන් ආස්වාසයක් කරනකොට 1යි කියලා ගණන් කරනවා. ඊළඟට ආය හුස්ම හෙලනකොටත් 1යි කියලා ගණන් කරනවා. ආය හුස්ම හෙලනකොට හුස්ම ගන්නකොට 2යි කියලා ගන්නවා. ආය හුස්ම හෙලනකොට 2යි කියලා ගනිනවා. මේ විදිහට පින්නතුනේ 10 දක්වා යන්න පුළුවන්. ඉතින් මේ විදිහට මුලින්ම හුස්ම තේරෙන්නේ නැත්නම් විසුද්ධි මාර්ගයේ සඳහන් වෙනවා. එහෙම හුස්ම රැලි ගණන් කරලත් මුලින්ම සතිය හදා ගන්න පුළුවන්. හැබැයි බුද්ධ දේශනාවේ එහෙම ගණන් කිරීමක් සඳහන් වන්නේ නැහැ. මේ විසුද්ධි මාර්ග අට කතාවේ තමයි මෙහෙම සඳහන් වන්නේ. ඊළඟට පින්නතුනේ වේදනානුපස්සනාව. වේදනානුපස්සනාව වැඩෙනවා මේ සතිපට්ඨානය නිසා. විශේෂයෙන් මේ ආනාපාන සතිය නිසා. දැන් බලන්න දැන් මේ භාවනාව අර මුලින් කියපු පියවර 4ට සම්පූර්ණ කරගෙන එනකොට ඔන්න ඊළඟ පියවර තමයි පීතිපටි සංවේදී අස්ස සිස්සාමීති සික්කති පස්ස සිස්සාමීති සික්කති. පීතිපටි සංවේදී කියලා කියන්නේ දැන් ওই විදිහට කය හොඳට සැහැල්ලු වෙනකොට පින්නතුනේ ලොකු ප්‍රීතියක් ඇති වෙනවා. ඒ ප්‍රීතිය ඇති වෙන්නේ ආස්වාස පාස්වාස තුලින්මයි. ඉතින් මේ ප්‍රීතියත් දකිමින් ඒ ප්‍රීතියත් විඳිමින් ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. මේ ප්‍රීතිය ගැන හිතන්න යන්නේ නැහැ. නමුත් අර සැහැල්ලුවත් එක්ක ලොකු ප්‍රීතියක් ඇති වෙනවා. ඊළඟ පියවර තමයි සුඛපටි සංවේදී. අස්ස සිස්සාමීති පස්ස සිස්සාමීති. ඒ කිව්වේ හුස්ම ගන්නවා හුස්ම හෙලනවා කියන එක. එතකොට දැන් ප්‍රීතිය ඇති වුණාට පස්සේ ඔන්න සැපයක් ඇති වෙනවා. මුළු ශරීරේ පුරාම මේ සුඛේ තියෙනවා සැපේ තියෙනවා. දැන් බලන්න පින්නතුනේ දැන් සමහරු කියන්නේ භාවනා කරනකොට නිකන් උඩ ඉන්නවා වගේ, පා වෙලා ඉන්නවා වගේ, පුරුන් රොදක ඉන්නවා වගේ අන්නේ සැපය ලැබෙන අවස්ථාව. එතකොට ඒ සැපයට අපි හිත යොමු කරන්න ඕන නැහැ. දැන් සමහරු දැන් මේ ලැබෙන මහා සැපයට ලොල් වෙලා උපක්ලේශ කියලා තේරුම් ගන්න සැපය බලාගෙන භාවනා කරනවා. අනේ මට හරි සැපයි. මම පුරුන් රොදක් තුල ඉන්නවා වගේ කියලා ඒකම එතෙන්ටම බැඳෙනවා. එහෙම වැදුනොත් ඉස්සරහට යන්න පුළුවන් කමක් නැහැ. එහෙමනම් ඒක සුඛයක් අනේ ඉතින් සැපයක් ලැබෙනවා. ඒකත් දැනගැනීමේ ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. එතකොට පින්නතුනේ මේ ප්‍රීති සුඛ කියන දෙක සාමාන්‍යයෙන් දානයක් දෙනකොට වුණත් කෙනෙකුට හොඳට සද්ධාව තියෙනවා නම් තමන් කැමැතිම ප්‍රතිග්‍රහයකෙක් ඉදිරියේ ඉන්නවා නම් තමන්ට ඕන විදිහට හිතේ හැටියට දෙන්න පුළුවන් නම් 아무තු ප්‍රීතියක් දැනෙනවා. ඒ වගේම නිසා මහා සැපයක් දැනෙනවා. හැබැයි ඒ සැපේ ඕලාරිකයි. මේ භාවනා කිරීම තුළින් හුස්ම රැල්ලට සිහිය දාගෙන ඉඳීම තුළින් ඒ ලැබෙන ප්‍රීතිය, ඒ ලැබෙන සැපය කියා නිම කරන්න බෑ. ඒ තරම් බොහෝම වටිනා සුන්දර සැපයක්, සුන්දර සුඛයක්. හැබැයි මේ මොන සැපේ වින්දත් ආස්වාස ප්‍රාස්වාස තුලමයි සිහිය තබාගෙන ඉන්නේ. ඊළඟට පින්නතුනේ තුන්වෙනි පියවර චිත්ත සංඛාර පටිසංවේදී අස්ස සිස්සාමීති සික්කති. ඔන්න ඊළඟට මේ සිතෙහි යෙදෙන සංඛාර විශේෂයෙන් කියන්නේ වේදනා සංඥා ඔය වෙනස් සිතුවිලි අත්දකිමින් ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. එතකොට දැන් බලන්න චිත්ත සංඛාර දැන් සිතෙහි යෙදෙන සැනසෙල්ල මේ සංඛාරණ පින්නතුනේ. එතකොට ඒ සංඛාර කියන්නේ වේදනාවෙන් ඒ දැනීම විඳීම අපිට දැනගන්න ලැබෙනවා. සංඥාවෙන් මේක මෙන්න මේ සැපයක් මේක සුඛයක් කියලා හඳුනා ගන්නවා. તો වෙනත් සිතුවිලි ඒ සියල්ලම අත්දකිමින් ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා.
දැන් බොහොම සිහියෙන් ඉන්නකොට දැන් මේ වේදනා සංඥා ඔක්කොම වැටහෙනවා. ඒවට හැබැයි හිත යොමු කරන්නේ අර කර්මස්ථානය තුළම ඉන්නව. නමුත් ඒ අවබෝධය අපට ලැබෙනවා. එතකොට ඒ තුන්වෙනි අවස්ථාව. ඊළඟට පින්නතුනි පස්සම්බයං චිත්ත සංකාරං අස්සසිස්සාමිති සික්කති පස්සසිස්සාමිති සික්කති. ඒ කියන්නේ ඒ චිත්ත සංකාර චිත්තපටි සංවේදී නැත්නම් චිත්ත සංකාර සංසිඳුවමින් ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. එතකොට දැන් බලන්න කායානුපස්සනාවේදී අර මුල් අවස්ථාවේදී පින්නතුනි ඒ ආස්වාස ප්‍රාස්වාස සංසිඳුවමින් අපි කටයුතු කළා. සිහියෙන් හිටියා. දැන් මෙතනදී චිත්ත සංකාර සිතට එන සිතුවිලි. ඒ කියන්නේ වේදනා සංඥා ආදී අනේක විද සිතුවිලි සංසිඳුවමින් ඒවත් සංසිඳුවමින් ඉස්සරහට යනවා කියලා කියන්නේ සිහියෙන්ම ඉන්නවා. එතකොට බලන්න පින්නතුනි මේ සංසිඳීම කියන එක හරි වැදගත්. මොකද සංසිඳීම තුළ තමයි දැන් පස්සද්ධිය සම්පූර්ණ වුණාට පස්සේ තමයි සමාධිය ඇති කරගන්න පුළුවන්. එහෙනම් දැන් මේ හුස්ම රැල්ලත් සියුම් කරමින් ඒ කියන්නේ සිහියෙන් ඉන්නකොට මේක බොහෝම සියුම් අවස්ථා පවා පජානාති කියන්නේ දැනගන්න අවස්ථාව ලැබෙනවා. එතකොට දැන් මෙන්න මේ කියපු හතර වේදනානුපස්සනාවටයි වැටෙන්නේ. මොනවද? පීති පටිසංවේදී, සුඛ පටිසංවේදී, චිත්ත සංකාර පටිසංවේදී, ඊළඟට පස්සම්බයං චිත්ත සංකාරං කියන මෙන්න මේ අවස්ථාව. ඒ කියන්නේ මහා ප්‍රීතිය, මහා සැපය, ඊළඟට පින්නතුනි චිත්ත සංකාර පටිසංවේදී කියලා කිව්වේ විශේෂයෙන් වේදනා සංඥා වෙනස් සිතුවිලි අත්දැකීමෙන් ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. ඊළඟට ඒ වේදනා සංඥා සංසිඳුවමින් ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. ඉතින් ආස්වාසය තුළ ඉන්නකොට ඒවා සංසිඳෙනවා කියලා දැනගන්නවා. පජානාති කියන්නේ ඒකයි. ඔන්න ඔය ටික වේදනානුපස්සනාව. ඊළඟට පින්නතුනි චිත්තානුපස්සනාවටත් මේකේ කොටසක් යනවා. චිත්තානුපස්සනාවට වැටෙන කොටස තමයි දැන් ආනාපාන සතිය ඔය විදිහට හොඳට ප්‍රගුණ කරමින් බොහොම සිහියෙන් මේ භාවනාව තවදුරටත් ඉස්සරහට වඩාගෙන එනකොට ඔන්න චිත්තපටි සංවේදී අස්සසිස්සාමීති සික්කති චිත්තපටි සංවේදී පස්සසිස්සාමීති සික්කති. ඒතර ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා කොහොමද? පින්නතුනි ඒ සිත දකිමින් ඇත්තටම සිතක් හැටියට දකිමින් චිත්තපටි සංවේදී කියලා කියන්නේ ඒකයි. ඒ දකින්න සිත ආස්වාස ප්‍රාස්වාස දකින්න සිත අරමුණු කරමින් භාවනා කරනවා. එතකොට බලන්න මේක කොච්චර සියුම් අවස්ථාවක්ද මේ ආස්වාස ප්‍රාස්වාස ඒ දකින්න සිත පවා දකිමින් සිහියෙන් ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. ඊළඟට අභිප්පමෝදයන් චිත්තං. ඒ කියන්නේ දැන් මෙහෙම භාවනා කරනකොට ආස්වාස ප්‍රාස්වාස තුල ඉන්නකොට ලොකු ප්‍රමෝදයක් ඇති වෙනවා. කියන්නේ සතුටක් ඇති වෙනවා. ඒ සතුටක් ඇති වෙන සිතක් දැනගෙන ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. ඒ කියන්නේ ඒක දැක ගන්න අපි ලොකු වෙහෙසක් කරන්නේ නැහැ. නමුත් මේ හිත හොඳට සියුම්ව වැඩෙනකොට මේ සතිය ඒ සතුට ඇති වෙන හිත පවා දැනගන්න අවස්ථාව ලැබෙනවා. ඒක තමයි අභිප්පමෝදයන් චිත්තං කියලා කිව්වේ. ප්‍රමෝදයටපත් චිත්ත හිතත් දැනගැනීමෙන් ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. ඊළඟට පින්නතුනේ සමාදහං චිත්තං අස්සසිස්සාමිති සික්කති පස්සසිස්සාමිති සික්කති. සමාදහං කියලා කිව්වේ සමාධිමත් හිත. දැන් හිත හොඳටම සමාධිමත් වෙලා තියෙන ඒ හිතත් දකිමින් ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. දැන් හුස්ම රැල්ල තමයි කර්මස්ථානය. නමුත් ඒ නිසා දැන් හිත හොඳටම සතිය හොඳටම පිහිටලා මහා සමාධියක් ඇති වෙලා සමාධිම් වික්කවේ භාවේත කියලා ධර්මයේ සඳහන් වෙනවානේ. මොකද සමාධියට තමයි යථාර්ථය දකින්න පුළුවන්. එහෙමනම් දැන් මේ ආනාපාන සතිය තුළින්
හොඳට හිත සමාධිමත් වෙලා නීවරණ සම්පූර්ණයෙන් යටපත් වෙලා. එතකොට බලන්න පින්නතුනේ මේ සමාධිමත් වූ හිතත් ඒකයි සමාධං චිත්තං කියලා කිව්වේ. මේ සමාහිත සිතත් දකිමින් ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. ඊළඟ පියවර තමයි විමෝචයන් චිත්තං අස්ස සිස්සාමිති සික්කති පස්ස සිස්සාමිති සික්කති. මම මේ කෙටියෙන් මේ කාලයේ පමණ මේ ආකාර 16ම පින්නතුල්ලාට කියන්න ඕන නිසා තමයි මේ ටික ඔක්කොම කියන්නේ. විමෝචයන් කියලා කිව්වේ නිදහස් වූ හිත, විමුක්ත වූ හිත. මොන වගේද නිදහස් වුනේ? නීවරණ වලින් දැන් නිදහස් වෙලා තියෙන්නේ. ඒ කාලය තුල ධානය තුල ඉන්නකොට, සමාධිය තුල ඉන්නකොට දැන් නීවරණ වලින් ඈත් වෙලා. ඒ නීවරණ වලින් ඈත් වෙච්ච හිතත් පජානත ඒකත් දන්නවා. ඒකත් දැනගෙන ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. එතකොට දැන් බලන්න පින්නතුනේ ඕක තමයි චිත්තානුපස්සනාව. ඊළඟට ධම්මානුපස්සනාව අනිච්චානුපස්සී, ඊළඟට විරාගානුපස්සී, නිරෝධානුපස්සී, පටිනිස්සග්ගානුපස්සී. එතන හතරක් කියවෙනවා. දැන් හුස්ම රැල්ලේ ඇතිවීම නැතිවීම දක්මින් දැන් මේ හුස්ම රැල්ල තුල ආස්වාස කරනකොට ප්‍රාස්වාස කරනකොට දැන් මේකේ අනිත්‍යතාවය හොඳට ප්‍රකට වෙනවානේ. හුස්ම රැල්ලක අවසානය කියලා කියන්නේ දැන් ආස්වාසයේ අවසානය කියලා කියන්නේ ප්‍රාස්වාසයේ ආරම්භය. ප්‍රාස්වාසයේ අවසානය කියලා කියන්නේ ආස්වාසයේ ආරම්භය. එතන මේ අනිත්‍යතාවය උදය වය ඇතිවීම නැතිවීම දකිමින් දැන් ආස්වාසය තුල ඉන්නකොට මෙන්න අනිත්‍ය ලක්ෂණය වැටහෙනවා. ඒක තනිකරම සුද්ධ විපස්සනාව. ඊළඟට පින්නතුනේ විරාග. දැන් මේක අනිත්‍ය නම් මේකට ඇල්ල වැඩක් නැහැ. නිබ්බිදාවක් ඇති වෙනවා. ඉතින් කලකිරීමක් ඇති වෙනවා. ඒතර කලකිරීමක් ඇති වුනහම නොයල්ම ඇති වෙනවා. නොයල්ම ඇති වුනහම නිදහස් වෙනවා. එහෙනම් විරාගය අර හුස්ම රැල්ල තුන අල්ලන්න දෙයක් නැහැ කියලා Tamanටම අවබෝධ වෙනවා. ඊළඟට එතකොට බලන්න නිවන දක්වාම යන උතුම් කර්මස්ථානයක්. ඊළඟට නිරෝධානුපස්සී. ඒ මහා සැනසෙල්ල ඒ නිවීම දකිමින් ඇලුන් නැතු වුනහම පින්නතුනේ ඒතර පුදුම සැනසෙල්ලක් තියෙන ඒ නිවන ඒ නොයල්ම දකිමින් ඒ මහා නිවීම දකිමින් ඒ ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. ඊළඟට අන්තිමට පටිනිස්සග්ගානුපස්සී මේ සියල්ලම අතහරිමින් මේකේ අල්ලන්න කිසි දෙයක් නැහැ. සියල්ලම අතහැරලා සිතේ ඇති බැඳීම් අතහැරලා එයා ආස්වාස කරනවා ප්‍රාස්වාස කරනවා. එතකොට බලන්න මේ තුල ආනාපාන සතිය බොහෝ දෙනෙකුට හිතෙන්නේ මේ නිකම් පුංචි භාවනාවක්, හුස්ම රැල්ල දිහා බලාගෙන හිත තැම්පත් කිරීමක් කියලා වගේ හිතනවා. නමුත් පින්නතුනි හිත තැම්පත් කිරීම මූලික කරගෙන නිවන දක්වාම ඇදිලා යන උතුම් කර්මස්ථානයක්. ඉතින් මේ කර්මස්ථානය අප ප්‍රගුණ කරන්නට පුරුදු වෙන්නට ඕන. හැබැයි මම නැවත වතාවක් කියනවා කාට හරි කෙනෙකුට හුස්ම රැල්ල දැනෙන්නේ නැත්නම් ඒ කෙනායකට ඔට්ටු වෙන්න එපා. පොර බදන්න එපා. වෙන කර්මස්ථානයක් ප්‍රගුණ කරලා හිමීට ආනාපාන සතියට එනවා. එහෙම නැතුව මම දැකලා තියෙනවා ගොඩාක් යෝගාවචරයෝ භාවනා කරන අය අවුරුදු ගණන් ආනාපාන සතියත් එක්ක හැප්පෙනවා. ඉතින් අපිට තියෙන හැමදේම අතහරින්නනේ. ඒ නිසා කර්මස්ථානයක් වුණත් ඔහොම ඉතින් දිගට ඒක අල්ලගන්න අවශ්‍ය නැහැ. Tamante in ප්‍රතිඵල නැත්නම් ඒක අතහැරලා අපිට වෙන භාවනාවක් ප්‍රගුණ කරන්න පුළුවන්. ඉතින් එහෙමනම් මෙන්න මේ කර්මස්ථානය බුදුරජාණන් වහන්සේ වදාළ පිළිවෙලටම අපි සම්පූර්ණ කරන්නට ඕන. ඉතින් දැන් මේ පියවර 16ක් කියවුණාට මේ 16 පින්නතුනි පොතේ හැටියට දිග කොට ඊළඟට මුළු කයම එහෙම අවශ්‍ය නැහැ. පින්නතුල්ලාට තියෙන්නේ මූලික වශයෙන් මේ හුස්ම ගැනීම හෙලීම හොඳට සිහිනුවණින් ඒ හුස්ම රැල්ලට සිහිය දානවා. ඊළඟට දීර්ඝව දැනෙන දේ ඒ දීර්ඝව ගත්තා හෙළුවා කියලා දැනගන්නවා. කෙටිව කරපු දේ කෙටිව හුස්ම ගත්තා හෙළුවා කියලා දැනගන්නවා. මේ ස්වභාවික දේ දැන ගැනීම කරගෙන යනකොට මේ සියලු පියවරයන් සම්පූර්ණ කරගන්න පුළුවන්. ඒ වගේම සතර සතිපට්ඨානම ඒ තුලින් දියුණු කරගන්නට පුළුවන්. පින්නතුනි සතර සතිපට්ඨානම වැඩෙන්නේ නැතුව කෙනෙකුට නිවන් දකින්න බෑ.
සාමාන්‍යයෙන් කායානුපස්සනාව විතරක් වඩලා නිවන් දකින්න පුළුවන් නම් බුදුරජාණන් වහන්සේ මේ සතර සතිපට්ඨානම දේශනා කරන්නේ. හැබැයි මේ ආනාපාන සතිය තුළින් සතර සතිපට්ඨානම දිනු තියුණු කරගන්නට අවස්ථාව තියෙනවා. එහෙමනම් පින්නතුල්ලාට මේ දුර්ලභව ලැබිච්ච මේ මනුස්ස ජීවිතය සාර්ථක කරගන්නට මහා කාලයක් ජීවත් වෙන්නේ නැහෙනි. ඉතින් මේ ජීවත් වෙන ටික කාලය තුළ මේ වගේ වැදගත් මහානීය භාවනා අපේ ජීවිතයට අපි ගලප ගන්නට මහන්සි ගන්නට ඕන. ඉතින් පින්වත් හැම දිනාටම මේ භාවනාවන් දියුණු කරන්නට මේ දේශනාවත් යම්කිසි උත්තේජනයක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අද මේ ධර්ම දේශනාවෙහි දායකත්වයේ දරන ගීතාංජලි ගුණතිලක වෙනවිය පවුලේ පින්වත් හැම දිනාටම මේ පින මහත්ඵල වේවා, මහානිසංස වේවා, නිවන් පිණිස වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම කොළඹ 4 පදිංචිව ඉඳලා වසර 28කට පෙර පරලෝකසෙපත් විවියන් ගුණතිලක මෑණියන්, ඒ වගේම පරලෝකසෙපත් දොස්තර සී ගුණතිලක පියාණන්, ඒ වගේම කාමිනී සොහොයුරිය, හරිචන්ද්‍ර සහ චන්ද්‍ර කුමාර් කියන සොහොයුරන් ඇතුළු පවුලේ මියගිය සියලු සංසාරගත ඥාතීන්ට මේ පිම්පෙනේවා. අපේ දයාබර මව්පියන් ඇතුළු ඥාතීන් සාදු සාදු කියා මේ පින් අනුමෝදන් වෙත්වා කියලා යත්තන්ට පින් දෙමු. සුජීවත්ව සිටින සොහොයුරියන්ත දෙනා සහ ඥාති හිත මිත්‍රාදීන්ට තුරුණුවන්ගේ ආශිර්වාදයේ සැමලෙසකින්ම සැලසේවා. එහෙම දිනාම දුක් වේවා, නිරෝගී වේවා, සුවපත් වේවා, චිර ජීවනයේ සැලසේවා. නිවන් පිණිසම නිවන දක්වාම මේ ආශිර්වාදේ වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ගීතාංජලි ගුණතිලක මෙනවියට ඒ වගේම ඒ සම්බන්ධ වන හැම දිනාට තුරුණුවන්ගේ ආශිර්වාදයේ දෙවියන්ගේ රැකවරණේ නිරතුරුවම ලැබේවා. සියලුම සම්‍යක් ප්‍රාර්ථනාවන් මුදුන්පත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. මේ වගේම මේ දිනවල මේ ලංකා වාසී අපට පමණක් නෙවෙයි ලෝකවාසී හැම දිනාටම මුහුණ පාන්න සිද්ධ වෙලා තියෙන ඒ කොරෝනා වදුර වහවහාම ලොවෙන් තුරන් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. රටදේ වෙනුවෙන් දීපිදු වීරෝදා රණවිරුවන්ට මේ කුසල් නිවන් පිණිස වේවා. ඒ වගේම පින්නතුනි මේ දිනවල ඒ ආසාදිතව සිටින හැම දිනාටම සුවපත් භාවය ලැබේවා කියන මෛත්‍රී පූර්වාංගම ප්‍රාර්ථනාව තියෙනවා. ඒ වගේම දේශකයන් වහන්සේට සෙත් පතනවා. දිදුල මාධ්‍ය ජාලයේ ගරු සභාපති මාලිගා විලාසජි ස්වාමීන්ද්‍රයන් වහන්සේ ප්‍රධාන ඒ මහා සංඝරත්නයට සෙත් පතනවා. දිදුල මාධ්‍ය ජාලයේ පින්වත් හැම දිනාටම සෙත් පතනවා. ඒ වගේම පින්නතුනි සක්දෙව්දුන් ප්‍රධාන සියලු දිව්‍ය රාජ මණ්ඩලයට මේ කුසල් නිවන් පිණිස වේවා කියන පැතුම තියෙනවා. ඒ වගේම අවීචයේ පටන් බවාග්‍රේම දක්වා විසින සියලු සත්ත්ව ප්‍රජාවට උතුම් සැනසෙල්ල පිණිස වේවා. අවසානයේ පින්වතුනි පින්වත් ගීතාංජලි ගුණතිලක මෙනවිය ප්‍රධාන අපි හැම දිනාටම ජාති ආදී දුකින් අත මිදී උතුම් අමා මහ නිවන් පිණිසම මේ උදාර කුසල් උපකාර වේවා කියලා කවුරුත් ප්‍රාර්ථනා කරගනිමු. ආකාසට්ටා ච බුම්මට්ටා දේවා නාග මහිද්దికා පුඤ්ඤන්තං අනුමෝදිත්වා තිරං රක්ඛන්තු ශාසනං තිරං රක්ඛන්තු දේශනං තිරං රක්ඛන්තු මං පරන්ති. සාධු සාධු සාධු. සුපින්නතුනි මෙම උතුම් සජීවී ධර්මදේශනය සිද්ධ කරන්නට යෙදුණු ගෞරවනීය දේශකයන් වහන්සේට අප මේ ධර්ම ශ්‍රවණය තුළින් රැස් කරගත්තා වූ උතුම් කුසල ශක්තිය අනුපාවෙන් නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවායයි සාදුනාදයක් දී ප්‍රාර්ථනා කර සිටිමු. සාධු සාධු සාධු. ඒ වගේම ආද මෙම උතුම් සජීවී ධර්මදේශනයේ සදැහැති දායකත්වයේ දරූ සුපින්නතුන් සියලු දෙනාගේත් ධර්ම ශ්‍රවණය කළා වූ ලක්වැසි ලොවැසි සියලු දෙනාගේත් යහපත් අරමුණු ප්‍රාර්ථනා ආකාරයෙන්ම ඉෂ්ට සිද්ධ වේවායි ප්‍රාර්ථනා කරමින් ටීවී දිදුල බෞද්ධ රූපවාහිනී නාලිකාවේ මේ පැට නියමිත උතුම් සජීවී ධර්මදේශනය මෙතකින් නිමවට පත්වනවා. මිලක පැයදී මෙවැනි වූ සජීවී ධර්මදේශනයකින් හමුවන බලාපොරොත්තු වෙන දැනට ඔබෙන් සමුගන්නවා. ඔබ සැමට සම්මා සම්බුදු සරණයි.